ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. ගෙවි යන දවසේ උණුසුම්ම පුවත් එක්කොට මුලින්ම ඔබට කියන ස්වාධීන රූපවාහිනී සවස් සාහිත්‍ය ප්‍රධාන පුවත් විකාශය. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. පොසිටිව් නම් දින 14 7කට බහි. ආශ්‍රිත නම් බූස්ටරේ විදලා නම් නිරෝධායනය නෑ. අපේ නිෂ්පාදනවලට තුර්කි වෙළඳපොලේ ඉඩක් හැදෙන ලකුණු. ඇමති ජොනි නඩු 3කින්ම නිදහස්. IMF යන්න ඇමති බන්දුල කැමැත්තෙන්. සජිත්ගේ ජනපති ඇඳුමේ චෝදනාව චම්පිකටද අනුරටද. දුම්රියේ රස්සාවට ලියපු විභාගයක් නිසා බිහාර් උණුසුම් වෙයි. දුම්රියකටත් ගිනි. කොවිඩ් ආසාදිතයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්ගේ නිරෝධායන කාලය ලිහිල් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරුණා. ඒ වගේම කොරෝනා වැළඳුණු රෝගියෙකුට දියවැඩියාවද වැළඳීමේ අවදානමක් තියෙනවා කියලා සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. කොවිඩ් ආසාදිතයෙකු හෝ ඔවුන්ගේ ආශ්‍රිතයෙකු ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළු වේ දින 7කට පසු ඔවුන්ට රෝග ලක්ෂණ පෙන්වන්නේ නැත්නම් කොවිඩ් පරීක්ෂණයක් සිදු කිරීමෙන් තොරව එම මධ්‍යස්ථානයෙන් පිට වී යා හැකියි. නිවෙස් නිරෝධායන ක්‍රමවේදය යටතේ නිරෝධායනයට ලක්වන රෝගීන් සඳහා නිරෝධායන කාල සීමාව දින 7කට සීමා වනවා. රෝග ලක්ෂණ පෙන්눔 කරන්නේ නම් කොවිඩ් පරීක්ෂණය අනිවාර්ය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කළ නිවේදනයට අනුව පන්ති කාමරයක සිටි දරුවෙකු ආසාදිතයෙකු බවට තහවුරු වුවහොත් එම දරුවා ආසන්නයේ සිටි අනෙකුත් අය නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැද ඇතනම් ඔවුන් නිරෝධායනයට ලක්වීමේ අවශ්‍යතාවක් නැහැ. පූර්ණ එන්නත්කරණයට ලක් වූ සමීප ආශ්‍රිතයින් රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම් ඔවුන් නිරෝධායනයට ලක්වීම අනිවාර්ය වන්නේ නැති අතර ඔවුන්ට නියමිත රාජකාරිවලද නිරත විය හැකියි. කොවිඩ් වැළඳුණු පුද්ගලයින්ට දියවැඩියා රෝගය වැළඳීමේ අවධානමක් පවතින බව ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය අවධාරණය කරනවා. කොවිඩ් රෝගය වැළඳී සමහර විට මාස 3ක් 6ක් යන කාලය අතරතුරත් අපි දකිනවා දියවැඩියාව රෝගය මතුවන තත්ත්වයක්. මාස 6කින් අවුරුද්දකින් වැනි කාලෙකින් ඔබගේ රුධිරයේ සීනි පරීක්ෂාවක් කරගන්න. කලින් දියවැඩියාවට අවදානමක් නොතිබුණ උදවියට මේ දියවැඩියා රෝගය අලුතෙන් හැදෙන ප්‍රවණතාවයක් දකිනවා. උත්සවවලට සහභාගී වන පිරිස උපරිමයෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. මඟුල් ගෙදරට ඇතුළු වන වෙලාවේ ඉඳලා මුවාවරණය පාවිච්චි කරන්නෙම නැහැ. අනිකුත් සෞඛ්‍ය පුරුදු වලින් ආරක්ෂා වීම හුඟක් වෙලාවට අපි දකින්නේ නැහැ. මේක තමයි අපි වැළැක්විය යුතු දේ. යම් අවස්ථාවක මේ සීමාවන් ඉක්මවලා යමින් මේ රෝගීන් වාර්තා වීම සහ පැතිරීම සිද්ධ වෙනවා නම් මේ ගැන නැවත හිතා බැලීමට සමහර විට හේතු වන්න පුළුවන්. අපිට සමාජයේ සියලු පුරවැසියන් මේකට අනුගත වෙලා වගකීමෙන් කටයුතු කරනවා නම් එවැනි අවශ්‍යතාවයක් මතුවෙන එකක් නැහැ. රටවැසීමක් ගැන අපි හිතලවත් නැහැ. අපිට හිතන්න අවශ්‍ය වන්නේත් නැහැ. කොවිඩ් රෝගීන් සඳහා වූ නිවෙස්ගත ප්‍රතිකාර සේවය සඳහා පසුගිය පැය 24ක කාලය තුළ රෝගීන් 930 දෙනෙකු ඇතුළත්ව ඇති බව නිවෙස්ගත ප්‍රතිකාර සේවයේ කණ්ඩායම් ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන පවසනවා. රෝගීන් සංඛ්‍යාව දවසින් දවස වැඩි වෙමින් මෙම පද්ධතියට අලුත් රෝගීන් එකතු වෙනවා. ඩෙල්ටා වේව් රැල්ල ඇතුළතදී වුණත් ඇත්තටම රෝගීන් 500 ඉක්මවුවේ නැහැ. මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,07,104ක් දක්වා ඉහළ ගියා. මේ අතුරින් 14,421 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. අද දිනේදී සුවය ලැබූ 284 දෙනාද සමගින් සුවය ලැබූ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,77,314ක් වනවා. කොරෝනා මරණ 15,369ක් සිදු වුණා. ශ්‍රී ලංකාව හා තුර්කිය අතර වෙළඳ ගනුදෙනු තවදුරටත් ප්‍රවර්ධනය කරන්න එරට විදේශ අමාත්‍යවරයා එකඟත්වය පළ කළා. අපේ රටේ නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ රැසකටම තුර්කී වෙළඳපොළ පුළුල් විදිහට විවෘත කරන්නත් විදේශ ඇමතිවරයා කැමැත්ත පළ කරලා තියෙනවා. අද අලියම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණි තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලුට් චවුසෝග්ලු සමග 13 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී.
ශ්‍රී ලංකාව තුළ පවතින ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් තම රටේ ව්‍යවසායකයින් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද තුර්කි විදේශ අමාත්‍යවරයා කියා සිටියා. මේ රටේ කොරෝනා මර්ධනය සඳහා වෛද්‍ය උපකරණ ඇතුළු තුර්කිය ලබා දුන් සහාය ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළා. තුර්කි විදේශ අමාත්‍යවරයා සහ අමාත්‍ය ජී.එල්. පීරිස් අතර හමුවක්ද විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අද සිදු වුණා. තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ගිවිසුමක් අද අත්සන් තැබුවා. සංචාරක අධ්‍යාපන සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡා පැවැත්වුණා. ඉස්තාන්බුල් නුවර සිට ශ්‍රී ලංකාව වෙත පැවති ගුවන් වාර සංඛ්‍යාව 11 සිට 14 දක්වා වැඩි කිරීමට අවශ්‍ය පියවර ගැනීමටත් අපි කටයුතු කළා. ඒ වගේම ශ්‍රී ලංකාවේ තුර්කි ව්‍යාපාර කවුන්සිලයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළා. ෆෙටෝ ත්‍රස්ත ව්‍යාපාර මර්ධනයට ශ්‍රී ලංකාවෙන් ලැබුණු සහාය අපි ඉතාම අගය කරලා සලකනවා. The relationship that my country enjoys with the Republic of Turkey පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වුණ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී තුර්කිය ශ්‍රී ලංකාව වෙනුවෙන් සහාය පළ කිරීම ඉතා අගය කොට සලකනවා. දෙරට අතර සතවර්ෂ ගණනාවක් ඉඳලා පැවතගෙන එන මිතුදම ඉතාමත් ශක්තිමත්. අර්බුද වලට මුහුණ පාලා සිටින ලෝකයට තුර්කියෙන් ඉගෙන ගන්න තිබෙන පාඩම් බොහොමයි. තුර්කිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ අපනයන වෙළඳපොළක්. ඉදිරියේදී නිෂ්පාදන ගණනාවක් තුර්කි වෙළඳපොළට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබූ නඩු 3කින් ඔවුන් නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. ඒ ඇතුළු තවත් නඩු විභාග කිහිපයක තොරතුරු දැන්. වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස් ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නීති අනුකූල රාජකාරි වලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදවීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 4කට ආසන්න පාඩුවක් සිදු කළේ යයි චෝදනා කරමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසට එරෙහිව මෙම නඩු 3 ගොනු කර තිබුණා. අල්ලස් කොමිසමේ නිලධාරීන් අද අධිකරණයට දන්වා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අනෝමා පොල්වත්ත නඩු තීන්දුවට අනුව මෙම නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවයි. ඒ අනුව අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් 3 දෙනාගේ විධානයක් ලබාගෙන යලි නඩු පැවතීමේ අයිතියට යටත්ව මෙම විත්තිකරුවන් මුදාහරින ලෙස එම කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා. එය පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සිල්වාගල මහතා ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමට නියෝග කළා. LTT සංවිධානයේ යලි නගා සිටුවන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන්ට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල ජූනි මාස 10 වනදා යලි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. සැකකාරිය සම්බන්ධයෙන් ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ නීතිපතිවරයාගෙන් මෙතෙක් උපදෙස් ලැබී නැති බව විමර්ශන සිදු කරන සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නා. 2018 වසරේ යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවති රැස්වීමකදී විජයකලා මහේශ්වරන් මෙම ප්‍රකාශය සිදු කළ බවටයි පැමිණිල්ලේ දැක්වෙන්නේ. දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බැලූ පරීක්ෂණ කොමිසම තමන්ට එරෙහිව සිදු කර තිබෙන නිර්දේශ බල රහිත කරන්නයි ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගොනු කළ රිට් පෙත්සම සලකා බැලීම මාර්තු මාස 30 වනදා දක්වා කල් තැබුණා. තමා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවතියේ දූෂණ මර්දන ලේකම් කාර්යාලය ක්‍රියාත්මක වූයේ තමන් යටතේ නොවන බවයි රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේ. මෝදර දේවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩු සිදු කළ යයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන මාර්තු 30 වනදා යලි කැඳවන ලෙසට කොළඹ මහාධිකරණය නියම කළා. අල්ලස් කොමිසම මෙම නඩුවට අදාළ ලේඛන කිහිපයක් විත්ති පාර්ශවයේ නීතිඥවරුන්ට අද දිනේ බහර දුන්නා. අඩු මුදලකට මෝදර දීවර වරාය බදු දීම සඳහා හිටපු දීවර අමාත්‍යවරයා ක්‍රියා කිරීම ඇතුළු චෝදනා 5ක් එල්ල වී තිබෙනවා. ජනාධිපති තනතුරට සූට් මහන ඇතැම් දේශපාලන නායකයන්ට පම්පෝරි දේශපාලනයෙන් ඉවත් වෙලා තමන් සමග තරගයට එන්නයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අභියෝග කරනවා. දඹුල්ලේ පැවති ජනහමුවකදී විපක්ෂ නායකවරයා මේ අභියෝගය කළා. දැන් මිත්‍රවරුනි, එක අය, එක කණ්ඩායම්, එක ලොක්කොයි කියන පුද්ගලයෝ දැන් ලොකු වින්දනයක් ලබාගෙන සූට් පහනවා ජනාධිපතිකමට. ජනාධිපතිකමට සූට් පහන ඇත්තොන්ගෙන් මම අහන්න කැමති, ඔබලට සංවර්ධනය කිරීමේ හැකියාව තියෙනවා. සේවය කිරීමේ හැකියාවක් තියෙනවා. ජනතාවට ශක්තියක් ලබා දීමේ හැකියාවක් තියෙනවා. මම ඔය ජනාධිපතිකමට සූට් පහන කට්ටියට කියනවා, පුළුවන් නම් එන්න සජිත් ප්‍රේමදාසත් එක්ක තරඟයට වැඩ කරන්න. තමුන්නාන්සලා මේ එක මාධ්‍ය සාකච්ඡාවලට ගිහිල්ලා පම්පෝරි ගහන කතා කියන්නේ නැතුව කටින් කියන දේ ක්‍රියාවෙන් ඔප්පු කරන්න.
වසර 43කට පසුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. රාජතාන්ත්‍රිකයන් පිරිසක් හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. වඩාත් ඵලදායී ලෙස ක්‍රියා කිරීමේ අරමුණින් මෙම පනත සංශෝධනය කිරීමට නියමිතයි. යෝජිත සංශෝධන ඇතුළත් පනත් කෙටුම්පත ගැසට් කිරීමටත් ඉන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව විදේශ අමාත්‍යවරයා කියා සිටිනවා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත මෙසේ සංශෝධනය කෙරෙන්නේ මාස කිහිපයක් මුළුල්ලේ සිදු කළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුවයි. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ සිරදඬුවම් විඳමින් සිටි LTT සමාජිකින් 16 දෙනෙකුට පසුගිය වසරේදී ජනාධිපති සමාව හිමි වුණා. එමෙන්ම දීර්ඝ කාලයක් අත්අඩංගුවේ පසුවන රැඳවුවන් නිදහස් කිරීමට නීතිමය හා පරිපාලන ක්‍රියාවලියක් ආරම්භ කෙරුණා. ඒ අනුව පසුගිය 13 වනදා තවත් පුද්ගලින් 13 දෙනෙකු නිදහස් කර ඇති බවයි විදේශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ. පරිසර අමාත්‍යාංශයේ සේවකයන් පාපැදියෙන් වැඩට එනවා නම් ඔවුන්ව දිරිගන්වන්න විශේෂ දීමනාවක් ලබා දෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අනෙක් අමාත්‍යාංශවලටත් මෙය ආදර්ශයක් කරගන්නා ලෙසයි ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද දේශපාලඥයන් විවිධ අදහස් පළ කළා. දැන් මේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරු යන්නේ BMW 7 series වල, Benz S class වල, Toyota V8 වල, ඒවෙන් තමයි Range Rover වල යන්නේ. සාමාන්‍ය මිනිස්සුන්ට කියන බයිසිකල් වලින් ඵලයන් කි. ඒතර පුදුම කතාවක් නෙමේක. එහෙනම් ආදර්ශයක් හැටියට ඒගොල්ලන්ටත් පුළුවන් නේ. දැන් ඇමතිවරුන්ට තියෙන වාහන ප්‍රමාණය 3 නම් ඒක එකකට සීමා කරන්න. ඒතර මේ රටේ ඇමතිවරුන් ආදර්ශයක් පෙන්වුවොත් මේ රටේ ජනතාව කැපවීම කරන්න ලෑස්ති. ඊයේ පරිසර ඇමති යෝජනා කරනවා. දැන් රාජ්‍ය සේවකයන් මොන වගේද? වැඩ කරන අය ෆුඩ් සයිකලේ ඉන්නවා. දැන් මේ අර්බුදය ඇවිල්ලා තිබෙන විදිය. මා කියන ෆුඩ් සයිකලෙන් කෙනෙක් රාජකාරී වලට යන එක වැරද්දක් නෑ. හොඳයි. හැබැයි ඒකට අවශ්‍ය වෙන මාර්ග පද්ධතියක් හැදෙන්න ඕන, මන්තිරු පද්ධතියක් හැදෙන්න ඕන, පරිසර පද්ධතියක් හැදෙන්න ඕන. නේද? අපි මේ පාරේ ෆුඩ් සයිකලේ ගියොත් නේද? නිකන් සාමාන්‍ය 12:00 විතර වුණොත් ඔෆිස් එකට යන්න පුළුවන්. මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ පාරවල් හදනකොට බයිසිකල් වලින් ධාවන යන අයටත් පාපදිකරුවන්ටත් වෙනම මන්තිරුවක් එක්ක පාරවල් හදන්න කියලා, විශේෂයෙන් ප්‍රධාන පාරවල්. ඒ වගේම පාපැදියෙන් කාර්යාලවලට වැඩට එන අය ප්‍රවර්ධනය කිරීම සඳහා, දිරිගැන්වීම සඳහා යම් ඒ අයට අවස්ථාවක් ලබා දෙන්න කියන එක සඳහන් කරා. ඒ වගේම අපේ අමාත්‍යාංශය අපි තීන්දුව කරලා තියෙන එවන් ආකාරයෙන් පාපැදියෙන් පැමිණෙන අයට පරිසර හිතකාමී විදියට කටයුතු කිරීම නිසාම ඒ අයට අගය කිරීමක් විදියට දීමනාවක් ලබා දීම පිළිබඳව අපි දැන්ටමත් සාකච්ඡා කරගෙන යනවා. සලංකන්ද හැටන් ප්‍රධාන මාර්ගයේ බටල්ගල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට වී තවත් 16 දෙනෙකු තුවාල ලැබුවා. අඩි 75ක් පමණ ප්‍රපාතයකට මෙම බස් රථය පෙරළී තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුර 17 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඉන් පිරිමි පුද්ගලයන් 8 දෙනෙකු සහ කාන්තාවන් 8 දෙනෙකු තුවාල ලැබුවා. බරපතල තත්ත්වයේ පසුවන තුවාලකරුවන් දික්වේ මූලික රෝහලට ඇතුළත් කරනු අතර ඔවුන් තවදුරටත් ප්‍රතිකාර ලැබමින් සිටිනවා. බස් රථයේ රියදුරුද රෝහල්ගත කෙරුණා. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් රියදුරු අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය කටයුතු කළ අතර එම රියදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි හැටන් මහේස්ත්‍රාත් I.A. හෙට්ටිවත්ත මෙනෙවිය නියෝග කළේ. දේශපාලන පටු අරමුණු මුල් කරගනිමින් මාධ්‍ය ඉදිරියේ අසත්‍ය පතුරවන්න එපා කියලා ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා. විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවමිනුයි ඔවුන් මේ බව සඳහන් කළේ. ඇතර මේ පොහොර ප්‍රශ්නෙත් එක්ක යම් පසුබෑමක් අපේ කෘෂිකර්මාන්තය තුල සිද්ධ වුණා. මාධ්‍ය තුල දකින්න තරම් තත්ත්වයක් නැහැ. මම නම් දකින්නේ මේක පැහැදිලිවම දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. විපක්ෂයේ බොහොම නරක විදිහට කෘෂිකර්මාන්තය හුවා දක්වන එක වැරදි පමණ. අද වෙනකොට ලොකු ප්‍රචාරයක් යනවා. ගොවිතැන පාළු වුණා. ඒගොල්ලන්ගේ භාෂාවෙන් කිව්වොත් අපිට වන්දි දියව්. ඔය ආදි වශයෙන් මේ හානි වෙච්ච ප්‍රමාණයට වන්දි ලබා දීම සඳහා රජය මේ වන විටත් අවශ්‍ය මුදල් වෙන් කරලා තියෙනවා. අපි රුපියල් 18ට 20ට 28ට 30ට විකුණපු උදවිය අද වී කිලෝ එකක ආණ්ඩුවේ මිල 75ක් වුණාට අපිට ඊට වඩා වැඩි මිලකට වී අලෙවි කරන්න පුළුවන්. එහෙමනම් අපි ඇයි ඒ පැත්ත විතරක් හිතන්නේ? මේ බාල දේශපාලනේ නැත්නම් මේ ගොවිතැනත් එක්ක දේශපාලනේ අඳ ගන්න නැතුව අපිත් එක්ක එකතු වෙලා මේ කටයුතු සාර්ථක කරන්න රජය ගෙනියන මේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න හැම කෙනෙක්ම ස්වේච්ඡාවෙන් කටයුතු කරොත් මේක සාර්ථක වෙනවා. තාමත්ම බගෑපත්තු ඉල්ලා සිටිනවා මේ යන විප්ලවයට මේ යන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න සහයෝගය දෙන්න. අපි නැතත් ඊළඟ પરම්පරාව විශාල ජයග්‍රහණයකට යමු වෙනවා.
ප්ලාස්ටික් වලින් නිෂ්පාදනය කළ හැඳි මිලියන 600කට ආසන්න ප්‍රමාණයක් වසරක කාලයක් තුලදී අපේ රටේ පරිසරයට බැහැර කරනවා. ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතය අවම කරමින් පරිසර හිතකාමී භාණ්ඩ භාවිතයට හුරු කෙරෙන වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත්තේ මේ පරිසර විනාශය වළක්වා ගන්නයි. සැෂේ පැකට්, දිරාපත් නොවන ලන්චී, ඉන්දියාප වට්ටි, ප්ලාස්ටික් හැඳි, සුළං පුරවන සෙල්ලම් භාණ්ඩ, ප්ලාස්ටික් බීම බට ඇතුළු දිරාපත් නොවන ප්ලාස්ටික් ද්‍රව්‍ය නිසා මෙරට පරිසරයට සිදුවන්නේ දැවැන්ත බලපෑමක්. දිරාපත් නොවන ලන්චීට් මිලියන 15ක් පමණ දිනකට පරිසරයට එක්වන බව සොයාගෙන තිබෙනවා. එමෙන්ම දිනකට ප්ලාස්ටික් කෝප මිලියන 95ක්ද පරිසරයට එක්වනවා. වසරකට shopping bag මිලියන 20ක් මෙසේ පරිසරයට එකතු වීම ඛේදනීය තත්වයක්. මේ නිසාම දිරාපත් නොවන මෙවැනි දෑ ප්‍රතික්ෂේප කරමින් පරිසර හිතකාමී භාණ්ඩ පරිභෝජනය සඳහා ජාතිය හුරු කිරීමේ වැඩපිළිවෙලක් රජය ආරම්භ කළා. වලට පාවිච්චි කරන බටේ ඒකත් තහනම් කරලා තියෙනවා. ඒ වගේම යෝගට් වලට තියෙන ප්ලාස්ටික් හැන්ද අපි තහනම් කරනවා. සිලිසිලි බෑග් කියන එක, shopping bag කියන එකත් තහනම් කරන කැබිනට් අනුමැතිය අරගෙන තියෙනවා. අපි ඒක එක්වරක් සියල්ල තහනම් කරන්නේ නැතුව අධිර කීපයකදී දැන් තමයි ලන්ච් ෂීට් එක අපේ තහනම් කරලා තිබුණ 2017. නමුත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් ඒක මේ වෙනකොට 90%ක්ම වෙළඳ පොලෙන් අයින් කරලා තියෙනවා එක්වරක්. ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතය අඩපණ කිරීම එහි තවත් එක් පියවරක්. වේවැල්, පිත්තල, මැටි හා ලී කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය මෙන්ම ජාතික ශිල්ප සභාව මගින් පරිසර හිතකාමී භාණ්ඩ නිෂ්පාදනය සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ප්ලාස්ටික් භාණ්ඩවලට විකල්පයක් ලෙස පරිසර හිතකාමී භාණ්ඩ භාවිතය ප්‍රචලිත කිරීම මේ අනුව සිදුවනවා. එවැනි ක්‍රියාමාර්ගයකට එළඹීමට හැකි වූයේ නැත්නම් මෙරට වටිනාම සම්පතක් වන පරිසරය මුළුමනින්ම විනාශ වන දිනය වැඩි ඈතක නොවනු ඇති. මදුරිකා ඉන්දිය දුම්රිය සේවාවේ රැකියාව සඳහා බඳවා ගැනීමට පැවැත්වුණු තරඟ විභාගයේ අක්‍රමිකතා පැවැත්වුණු බවට චෝදනා කරමින් බිහාර් ප්‍රාන්තයේ විරෝධතා උත්සන්න වෙලා තියෙනවා. ඔව් වරුණ. කෝපයටපත් විරෝධතාකරුවන් මකී දුම්රියක් ගිනිබත් කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස ක්‍රියා කළ බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන්දිය ශිෂ්‍ය සංගම් සමග තවත් සංවිධාන ගණනාවක් එම උද්ඝෝෂණය සඳහා එක්ව සිටියා. මගේ දුම්රියට ගිනි තැබූ පිරිස් අනෙක් දුම්රියට ගල්මුල් වලින් පහර දුන් බවද වාර්තා වනවා. ඉන්දිය දුම්රිය සේවාවේ තාක්ෂණික නොවන අංශ සඳහා 35000ක පිරිසක් බඳවා ගැනීමට පැවති මෙම තරඟ විභාගයට 1,25,00,000ක අපේක්ෂකයන් පිරිසක් අයදුම් කර තිබෙනවා. වාමාංශික දේශපාලනයේ නිරත වූ ශියෝමාරා කැස්ට්‍රෝ ලතින් ඇමරිකානු හොන්ඩුරාස් රාජ්‍යයේ ප්‍රථම ජනපතිනිය ලෙස දිවුරුම් දුන්නා. 62 හැවිරිදි ඇය 12 වසරක දක්ෂිණාංශික ජාතිකවාදී රජයේ පාලනය අවසන් කිරීමද සනිටුහන් කරනවා. ශියෝමාරා කැස්ට්‍රෝගේ සැමියා වන මැනුවෙල් සෙලායාද හොන්ඩුරාස් රාජ්‍යයේ ජනපති ධූරය දැරූ අතර ඔහු 2009 වසරේදී බලයෙන් පහ කෙරුණේ කුමන්ත්‍රණයකින්. ශියෝමාරා කැස්ට්‍රෝ ජනපති ධූරයේ දිවුරුම් දීමේ උත්සවයට ඇමරිකා උපජනාධිපතිනි කමලා හැරිස්ද සහභාගී වීම විශේෂත්වයක්. චීන වින්ටර් ඔලිම්පික් තරඟාවලියේ පැවැත්වෙන ක්‍රීඩාගාරය තුළ නවීන තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමින් ගොඩනගා ඇති අපූරු භෝජනාගාරයක් පිළිබඳ චීන මාධ්‍ය වාර්තා කළා. තරඟාවලියට සහභාගී වන තරඟකරුවන්ට පහසු වන ආකාරයෙන් නිර්මාණය කර ඇති මෙම භෝජනාගාරය ආකර්ෂණීය ලෙස නිර්මාණය කර තිබෙනවා. එමෙන්ම මෙහි බොහෝමයක් කටයුතු සිදුවන්නේ රොබෝ තාක්ෂණය ඔස්සේ. දහනමෙන් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටේදී අවාසනාවන්ත පරාජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදු වුණා. ඇෆ්ගනිස්තානයේ හමුවේ ලකුණු 4ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ලෝක කුසලානයේ සඳහා තිබූ බලාපොරොත්තුවද බිඳ වැටුණා. බටහිර ඉන්දිය කොදෙව්හිදී පැවැත්වෙන 19න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඕස්ට්‍රේලියා බටහිර ඉන්දිය කොදෙව් ඇතුළු ප්‍රබල රටවල් කිහිපයක් පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ දිනාගනු ඇති බවටද ක්‍රීඩා විචාරකයින් මත පළ කළා. කෙසේ වෙතත් අර්ධවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාව ඊයේ දිනේදී ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත් වුණේ අනපේක්ෂිත අයුරින්.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දු වාර 47යි එක් පන්දුවකදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 134ක් පමණයි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ විනුජ රන්පුල් ලකුණු 10කට කඩලු 5ක් බිඳ හෙළුවා. ලකුණු 135ක ඉතා පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 46කදී ලකුණු 130කට අවසනාවන්ත ලෙස සියලු දෙනා දැවී ගියේ ලෝක කුසලාන බලාපොරොත්තුව බොඳ කර ගනිමින්. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 34යි. ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නූර් අහමඩ් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා. Chaos! Through. This is through for 4. Run out chance at the non-striker's end, and he's out. It's gone. සවස් 6යි අපගේ ප්‍රධාන පුවත් විකාශය අවසන්. නැවතත් හමු යමු රාත්‍රී 10ට.